අයිබෝන් අපි අද සඳුදා දිනේදී සූදානම් වෙන්නේ අද සුලිය ආරම්භ කරන්නට. දැන් මේ දවස්වල දේශපාලනය ගැන කතා බහ කරනකොට මම හිතන්නේ මම අමුතුවෙන් අටුවා ටිකක් කියන්න අවශ්‍යතාවයක් නැහැ. දේශපාලන භූමිය බොහෝ වෙලාවට එහෙට මෙහෙට දෝලණය වෙමින් පවතින අවස්ථාවක්. බොහෝ දෙනෙක් බලාගෙන ඉන්නවා වර්තමානයේ පවතින ආණ්ඩුව අද වෙනස් වෙයි හෙට වෙනස් වෙයි කියලා. ආණ්ඩුව පැත්තෙන් එන ප්‍රතිචාර ඊට වඩා වෙනස්. ඇතැම් වෙලාවට අග්‍රාමාත්‍යවරයා පවා ප්‍රකාශ කරනවා නෑ අපි යන්නට අවශ්‍ය වෙන්නේ අපිට තමයි ජනබලය තියෙන්නේ තාමත් කියන කාරණය. මෙවැනි ක්‍රියාකාරී දේශපාලනය තුළ උණුසුම් සහගත තත්ත්වයන් මතුවෙද්දී අරගල භූමිය ඊට වඩා වෙනස්ම ආකාරයකින් ක්‍රියාත්මක වෙමින් පවතිනවා. මේ මොහොතේදී නිර්පාක්ෂික ස්වාධීන මධ්‍යස්ථ මතධාරී ශ්‍රී ලංකේය පොරවැසියන් අරගල භූමියේ සිට ලංකාවේ සිස්ටම් එක චේන්ජ් කරන්නට අවශ්‍ය කරන පරිසරය සාදා ගනිමින් සිටිනවා. මේ තමයි වර්තමානයේ ලංකාවේ දේශපාලනය පිළිබඳව කතා බහ කරනකොට අපි රටක් විදියට මේ අභ්‍යන්තරයේත් ජාත්‍යන්තරයේත් සනිටුහන් වල සටහන බවට පත් වෙලා තිබෙන්නේ. ඒ අතරතුරේදී තමයි අද අපි මේ විදියට තවත් එක් පරිච්ඡේදයක් මෙහි කතා බහ කරන්නට සුලිය සමගින් එකතු වන්නේ. අපි පූර්ව ප්‍රචාරයන්හි දැනුම් දුන් පරිදිම අද අපේ සඳුදා දිනේ සුලිය සඳහා සහභාගී වී සිටින්නේ සමගි ජන බලවේගයේ ජාතික සංවිධායක හිටපු අමාත්‍ය වගේම වත්මන් පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහත්මයා. අයිබෝන්. අපි කතාව පටන් ගමු විපක්ෂයේ දේශපාලනය පිළිබඳව කතා බහ කරනකොට ඔබතුමාට වැඩි බරක් වැඩි අත්දැකීමක් තිබෙන්නේ විපක්ෂයේ දේශපාලකයෙක් විදිහට කටයුතු කරන. ලෙස පාසු කාර්යයක් නෙමෙයි විපක්ෂයේ දේශපාලකයෙක් විදිහට කටයුතු කිරීම. ආරම්භ කරන්න කතා බහ කරන්නට සෑහෙන මහන්සියක් වෙච්ච දවස් කිහිපයක් කියුනේ නුවර ඉඳලා කොළඹට එන්න. කොහොමද පාගමනේ තත්ත්වය? ඇත්තටම සමගි ජන බලවේගයේ සංවිධානය කරපු ඒ පාගමන ඉතාමත් සාර්ථකයි. මොකද අපි නිදහසේ අරගලය කියලා මේක පටන් ගත්තේ පහුගිය 26 වෙනිදා මහනුවරින්. එදා ඉඳලා අපි දින 5ක් පුරා එක දිගටම කිරිබත් ගොඩ දක්වා අපි ගමන් කළා. ඒ වගේම ඊයේ දවසේ ජාතික මැයි දිනේට සමගාමීව අපි 6 වෙනි දිනේදී පාගමන අවසන් කළා. ඒකේ මූලිකම ඉලක්කය තිබුණේ රටේ ජනතාවගේ මේ පීඩනය පිට කරන්න අවකාශයක් ලබා දීම. මොකද අපි බලාපොරොත්තු වෙනවා රටේ මහ ජනතාව මේ හඬ නගලා කියන දේ ප්‍රධාන දේශපාලන පක්ෂයක් හැටියට අපි ඉස්සරහට ගෙනියන්න ඕනේ. මොකද මිනිස්සු නැත්තම් මේ පීඩනය පිට කිරීම පිළිබඳව දැඩි මතයක ඉන්නේ. ඉතින් ඒ නිසා පාගමන එනකොට මම දැකපු විශේෂ කාරණා ගොඩක් තිබෙනවා. එකක් තමයි මේකට අර සජීවීව සහභාගී වුණු පයින් ආපු ඒ ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් අවසාන වෙනකොට එකතු වුණ එක. දෙක තමයි මග දෙපස ඉඳගෙන ආශිර්වාද කරපේක සුවපැතුම් කරපේක හරිම ලස්සනයි. ඒ කියන්නේ මිනිස්සු පාර දෙපැත්තට ඇවිල්ලා මේ පාගමනට සුවපතන එක ආශිර්වාද කරන එක ඒත් එක්කම ධෛර්යය දෙන එක අති විශාල ලෙස සිදු වුණා. ඒ කියන්නේ සමහර අය පයින් එනකොට ඒ මිනිසුන්ට වතුර දෙන්න, කෑම දෙන්න, වෙනත් බීම දෙන්න ලොකු උනන්දුවක් තිබුණා. ඉතින් ඒකෙන් පේනවා මුළු රටේම ජනතාවට උවමනාවක් තිබෙනවා රටේ අර වෙනසක් ඇති කරන්න. පාලන වෙනසක් ඇති කරන්න. ඒ වෙනස සඳහා මිනිස්සු දේශපාලන ભેදයකින් තොරව එකට එකතු වෙන තැනකට ඇවිල්ලා තිබෙනවා. ඉතින් අපි කියන්න ඕනේ ඉතාමත් සාර්ථකයි ඒ පාගමන. ඒත් එක්කම මම යුතුයකමක් හැටියට මේ වෙලාවේ ඒ සඳහා සහභාගීත්වය ලබා දුන්නු සියලුම ජන කොට්ටාස වලට සියලු පුරවැසියන්ට අපේ කොතවේදීත්වය පිරිනමන්නටත් මේක අවස්ථාවක් කරගන්නවා. මන්ත්‍රීතුමනි දැන් ඔබ කිව්වා එක් කාරණයක් එක්ක අපි මේ කතාව ඉස්සරහට ගෙනිච්චොත් රටේ ජනතාවට මේ ක්‍රමය දැන් සෑහෙන්න වදයක් බරපතල හිසරදයක්. ජනතාව පෙළෙනවා, පීඩාවටපත් වෙනවා. ජනතාවට දැන් කර කියා ගන්න දෙයක් නැහැ. අපි සාමාන්‍ය ගමේ භාෂාවේ කියනවා වගේම මන්ත්‍රීතුමනි පාන් කියා ගන්න බැරි තත්යකට දැන් ඇවිල්ලා තියෙන්නේ. එහෙම තියෙද්දි මේ සිස්ටම් එක චේන්ජ් කරන්න අවශ්‍යයි කියන කාරණේ වචනයට පමණක් සීමා නොකර මේක ප්‍රායෝගික කටයුත්තක් බවට පත් කරගන්නට විපක්ෂයක් හැටියට ඔබතුමන්ලට වගකීමක් තිබෙනවා. පාගමන් ගිහිල්ලා විතරක් පුළුවන් දෝ වැඩේ කරන්න. නෑ මේකට ක්‍රම 3-4ක් තිබෙනවා. එකක් තමයි අර එකක් අපි උදාහරණයකට ගමුකෝ මේ ක්‍රමය වෙනස් කරන්න ඕන කියලා දේශපාලන මතවාදයකින් තොර
ස්වාධීන කණ්ඩායම් නිදහස් මතධාරීන් මේ දින 20 ගණනක් තිස්සේ ගෝල් පේස් පිටියට එකතු වෙලා කරන අරගලය දිහා බලන්න. ඒගොල්ලෝ කියන්නේ එකක් මේ ක්‍රමයෙන් අපි විශාල අපහසුතාවයකට පත් වෙලා තිබෙනවා. දැඩි දුෂ්කරතාවයකට රටම ගෙනහිල්ලා. ඇත්තනේ මේ වෙනකොට අපි ලෝකයේ දිලිඳුකම අතින් තාමත් වැඩිම රටක් බවට පරිවර්තනය වෙමින් තිබෙනවා. උද්දමනයේ අතින් රට ලෝකයේ තුන්වෙනි තැනට පත් වෙලා තිබෙනවා. කියන්නේ විශාල වේගයකින් උද්දමනය වැඩි වෙනවා. ඉතින් අනිත් එක මිනිසුන්ට ආදායම් මාර්ග අහිමි වෙලා. ඉතින් ඒ කඩාගෙන වැටීමත් එක්ක ඒ පීඩණයට මිනිස්සු එළියට බහලා සටන් කරන්නේ මූලික කාරණා කීපයක් තියාගෙන. ඒක තමයි මේ ආණ්ඩුව මේ ජනාධිපතිවරයා කෙරෙහි තිබෙන අවිශ්වාසයේ සැකය. ඒකනේ අර පටන් ගන්නකොට කිව්වේ ගෝල් පේස් එකේ ගෝටා ගෝ හෝම් කියලා පටන් ගත්තේ. ඒක පළවෙනි උන්ගේ සටන් පාඨය. මම දැක්ක දෙවෙනි සටන් පාඨයේ හැටියට තියෙන්නේ රාජපක්ෂවරුන්ගේ ඉවත් වීම. ඒ කියන්නේ මේ ආණ්ඩුව ඒ පවුල ඉවත් විය යුතුයි කියන තැනක ජනතාව ඉන්නවා. ඒක බහුතරයක් ඉන්නවා කියලා අපිට පේනවා. තුන්වෙනුව ඔවුන් කියන වැදගත්ම කාරණයක් තියෙනවා. ඒක තමයි හොරකම, දූෂණය, වංචාව පිටු දකින දැඩි නීති පද්ධතියක් ආයුතුයි කියලා. ඒ කතාව මම දැක්කා මේ කාල සීමාවේ මිනිස්සු හිතනවා මේ නිසා තමයි රට දුප්පත් වෙලා තිබෙන්නේ. මේ නිසා තමයි රට මේ වගේ දූෂණ තත්ත්වයකට පත් වුනේ කියලා. 4 ඔවුන් කියන කතාව මේ රටේ සම්පත් වෙන රටවලට ගෙනිහිල්ලා තියෙනවා නම්, හොරකම් කරලා තිබෙනවා නම්, වැරදි විදිහට පරිහරණය කරලා තිබෙනවා නම් ඒවා සියල්ල යලි රටට ගේන්න අවශ්‍ය නීති සම්පාදනය කරන්න ඕන කියලා කියන්නේ. ඒතර මේ මූලික කාරණා 4ම ඉතාමත් යුක්තිසහගත හා සාධාරණ ක්‍රියා. මොකක්ද අපි විපක්ෂයට කරන්න තිබෙන්නේ? අපිට තිබෙනවා මේකේ පියවර කීපයක් යන්න. එකක් තමයි අපිට මේ රටේ ව්‍යවස්ථාවට අනුකූලව ගත හැකි පියවර. ඒ කිව්වේ ඇත්තට විධායක ජනාධිපති ධූරය පිළිබඳව තිබෙන දැඩි සැකය, අවිශ්වාසය සහ විරුද්ධත්වය මේක මතුවලා තිබුණා 1994 ඉඳලා. ඒතර 94 චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය බලයට ආවේ ඔබට මතක නම් විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරනවා කියලා පොරොන්දුව. ඒ පොරොන්දුව මත තමයි ඇත්තටම ආවේ. නමුත් ඒක උනේ නැහැ. 2006 දී නම් ඒ සම්බන්ධයෙන් අලුත් ව්‍යවස්ථාවක් ගෙනාවා. නමුත් ඒක සම්මත කරගන්න බැරි වුණා. 2005 මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ සටන් පාඨයේ පළවෙනි දේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම. ඉතින් මේ අවස්ථාවල දෙකම මගහැරලා ගියා. දැන් අපිට ඒකත් අවස්ථාවක් තිබෙනවා. මම විශ්වාස කරනවා මේ අවස්ථාව පාවිච්චි කරලා ඒ විධායක ජනාධිපති ධූරය අහෝසි කරලා යලි පාර්ලිමේන්තුවේට අගමැතිවරයෙක් ප්‍රමුඛ පාලනයක් ඇති කිරීමට පාර කපන ජනබලයක් තමයි ගොඩනැගිලා තිබෙන්නේ. ඉතින් ඒක කරන්න අපි දැන් මැදිහත් වෙලා තිබෙනවා. දැන් බලන්න 21 වෙනි සංශෝධනය අපි පෞද්ගලික හක්කේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේ මේ රටේ ජනතාවට පාර්ලිමේන්තුවට තිබුණු ඒ නිදහස් පරිසරය කිව්වේ පාර්ලිමේන්තුව සතුව තිබුණු බලතල 19 වෙනි සංශෝධනයක් කරහා ජනාධිපති 20 වෙනි සංශෝධනයක් කරහා ජනාධිපතිවරයා පවරගත්තාම ඒක යලි ඉල්ලන සංශෝධනයක් අපි පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා තිබෙනවා. ඒක අපිට ගන්න පුළුවන් එක ක්‍රියාමාර්ගයක්. ඒත් එක්කම අපි ඒකට බද්ධ කළා විධායක ජනාධිපති ක්‍රමයේ අහෝසි කිරීම කියන අලුත් වගන්තියකුත්. ඒතකොට මේක සම්මත කරගන්නට අපිට හැකියාවක් ලැබුණොත් මේ පාර්ලිමේන්තුවේ එන සති කිහිපය ඇතුළත එනම් ලබාගත් ලොකුම ජයග්‍රහණය. මොකද එතනින් පස්සේ දේශපාලනයේ ජනතා පාලනයක් ඇති කරන්න නම් මහජනතාව තෝරලා දෙන්න ඕනේ. ඉතින් ඒකට අපි යනවා. ඉතින් අපි ඒකට සඳහා පියවර කිහිපයක් දැන් ගනිමින් තිබෙන්නේ. මන්ත්‍රීතුමා දැන් මෙහෙම හිතන්නකෝ මේ ජනාධිපතිවරයා 2019 තමයි නොවැම්බර් මාසේ ජනාධිපතිවරණයෙන් ජනාධිපති ධූරයට පත් වෙන්නේ. එතකොට ඒත් එක්ක ප්‍රතිවාදීව තරඟ කරේ වර්තමානයේ සමගි ජන බලවේගයේ නායකයා ඔබතුමන්ගේ නායකයා සජිත් ප්‍රේමදාස මහත්තයා. දැන් එතුමා එදා ජනාධිපති ධූරයට පත් වුණා නම් ඔබ කියන්නේ අද මේ වගේ තත්ත්වයක් නැහැ කියලාද? ඇත්තටම මේ අර්බුදය කළමනාකරණය කරගන්න මීට වඩා හොඳින් ක්‍රියා කරනවා කියලා කියන්නේ. මම ඒක නිකන් නෙවෙයි කියන්නේ. ඒකට හේතුව තමයි දැන් මේ ඇත්තටම අපි මුණ දුන්නා 2019 ජනාධිපතිවරණ ඉවර වෙලා ටික කාලයකට පස්සේ කොවිඩ් වසංගත තත්ත්වයකට මුණ දුන්නා. ඒක ඇත්ත. ලෝකේ ලොකුම අර්බුදයක් ඒක. නමුත් ප්‍රශ්න වෙලා තිබෙන්නේ ඒ කුමන අර්බුදයක් ආවත් කොහොමද අපි ඒකට මුණ දෙන්නේ, කොහොමද රට කළමනාකරණය කරගන්නේ කියන තැන මේගොල්ලෝ ෆේල් කරගත්තා. ඒ කියන්නේ ඇත්තටම ලෝකේ හැමතැනම වෙච්ච ව්‍යසනයක් නෙමෙයි. ඒතකොට මේ ව්‍යසනයෙන් වැටුනේ රටවල් දෙකක් තුනක් විතරයි. අනිත් හැම රටක්ම මේ ව්‍යසනයෙන් පස්සේ නැගිට්ටා. බලන්න දැන් උදාහරණයක් බංගලාදේශය වගේ රටක්, මාලදිවයින වගේ රටක්. දැන් මාලදිවයින කියන්නේ කිසිම සම්පතක් නැති මුහුදෙන්ම වට වෙච්ච පුංචි දූපත් සමූහයක්. හැබැයි ඒ රටත් අපේ රටට වඩා ඉස්සරහින් ඉන්නවනේ. ඇයි? එයා කළමනාකරණය කරගත්තා. ඒකයි මම කියන්නේ සජිත් ප්‍රේමදාස මැතිතුමා මේ මොහොතේ ජනාධිපතිවරයා වෙලා හිටියනම් එකක්
මේ කඩාගෙන වැටෙන ආර්ථික අවපාතයන් වලට මූණ දෙන්න පුළුවන් මූලික සැලසුමක් ඇතුව වැඩ කරනවා. දැන් උදාහරණයකට කියන්න පුළුවන් දැන් 2020 ඇත්තටම මේ රටේ කඩාගෙන වැටීම පෙනුණා. අය කිව්වා ආර්ථික විශේෂඥයෝ කිව්වා මෙන්න මේ තත්ත්වයට රට යමින් තිබෙනවා. මොකක්ද මේකට කරන්නේ? ඒකට ගත යුතු පියවර කීපයක් යෝජනා කරා. පාර්ලිමේන්තුවේදී අපි විපක්ෂ හැටියට ඒ යෝජනා කරා. මොකද්ද? එක මේ අර්බුදය විසඳා ගැනීම සඳහා යම් ආකාරයක ජාතික සැලසුමක් ඇතිව වැඩ කරන්න කියලා. දැන් ඒ සැලසුමක් ඇතිව වැඩ කරන්න උත්සාහ කළේ නැහැනේ. දැන් ඒකට උදාහරණ තමයි අපි කිව්වේ දැන් මේ එන සංචිත අර්බුදය විසඳ ගන්න යම් විදිහක ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වගේ තැනකට යන්න කියලා. ගිහිල්ලා සාකච්ඡා කරලා මොකද ඒක එක රැකින් ගන්න පුළුවන් එකක් නෙවෙයි. දැන් බලන්න මුදල් අමාත්‍ය අලි සබ්රි මහතා ගිය සතියේ ඇමරිකාවට ගිහිල්ලා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් ලෝක බැංකුවේ නියෝජිතයන් විදාය හම්බුණා කියලා මල්ලක් අරගෙන ඉන්න හම්බුන්නේ නැහනේ. ඒවා සාකච්ඡා ඉස්සරහට යනවා. එතකොට ඒවා කොහොමද දෙන්නේ කියලා ඒවා ඇගීමකට ලක් කරනවා. ඊළඟට ඒගොල්ලෝගේ කොන්දේසි එනවා. එතකොට ඒ වගේ ලොකු පියවර ගානකට යන්න ඕනේ. ඉතින් ඒවා 2000 පටන් ගත්තා නම් ඇත්තටම අපි මේ 2001 වෙනකොට අපිට යම් ආකාරයක ස්ථාවරත්වයකට එන්න තිබුණා. හැබැයි එහෙම ආවේ නැහැ. මොකද මහ බැංකුව සහ අනිකුත් නිලධාරීන් මුදල් අමාත්‍යාංශයේ ආණ්ඩුව කිසිම ආකාරයක ඒවා සැලකිල්ලකට දාන්න නැතුව හැම එකටම උත්තර දුන්නේ නැහැ. අපිට මේක පුළුවන්. ප්‍රශ්නයක් නැහැ. කවුරුත් ඕනේ නැහැ. අන්න ඒ වගේ ලොකු අත්වැරදීම් ගණනාවක් කරගත්තා. දැන් කොවිඩ් එකම උදාහරණයකට ගත්තොත් කොවිඩ් වසංගතයේ වෙලාවේ මට මතකයි සජිත් ප්‍රේමදාස මැතිතුමා මේක ආරම්භ වෙනකොටම ඒ කියන්නේ ඌහාන් වල මේ ගැන ආරංචි යනකොටම අපේ රටට කොවිඩ් වසංගත එක රෝගියෙක්වත් හිටියේ නැති මොහොතේ ඔහු පාර්ලිමේන්තුවේදී කිව්වා කොවිඩ් වසංගතය යම් ආකාරයක අපේ රටට ඇතුල් වෙන්න ඉඩ නොදී වළක්වා ගැනීම සඳහා ගත යුතු පියවර දෙකක්. එකක් තමයි ගුවන් තොටුපළෙන් සහ වරායෙන් මේ වෛරසය ලංකාව ඇතුළට එන එක වළක්වා ගැනීම සඳහා යම් ආකාරයක පියවරකට ගන්න. ඒකට දැඩි ක්‍රියාමාර්ග වලට එන්න කියලා. එතකොට මොකද්ද කිව්වේ? එතකොට ආණ්ඩුවේ මට මතකයි ආණ්ඩුවේ හිටපු එවකට හිටපු සෞඛ්‍ය අමාත්‍යවරිය සහ ආණ්ඩුවේ අය උසුළු විසුළු කළා. ගුවන් තොටුපළක් වහලා වරායක් වහලා රටක් ගෙනියන්න බෑ කියලා. හැබැයි මොකද උනේ? ඒක ඇහුවේ නැතුව යම් ආකාරයක හිඩස් තිබෙන නිසා අපිට මාස ගණනාවක් රට වහලා තියන්න තිබුණා. දෙක මම කියන්නේ මේ කොවිඩ් වසංගතය ආපුවම සජිත් ප්‍රේමදාස මහත්මයා විපක්ෂ නායකවරයා හැටියට නැවත වතාවක් කිව්වා දැන් මේ රෝගය සඳහා ලෝකේ පරිශන කරමින් තිබෙනවා එන්නත් සඳහා. ඒතකොට ඇත්තටම එන්නතක් නිශ්චිතව තිබුණේ නැහැ. නමුත් ලෝකේ හැමතැනම පරිශන කරන්න පටන් ගත්තා. විවිධාකාරයේ බෙහෙත් හොයන්න පටන් ගත්තා. ඒ මොහොතේ තුමා නැගිටලා කිව්වා දැන් මේ පරිශන කරමින් තිබෙන නිසා අපේ රටත් මේකට අදාළ එන්නත් ඇනවුම් කරන්න කියලා. හැබැයි ඒක කරේ නැහැ. ඒ වෙනුවට ඒගොල්ලෝ දේශීය වෙදකම් හොයන්න පටන් ගත්තා. ඒගොල්ලෝ වෙන උපාය මාර්ග වලට යන්න පටන් ගත්තා. මුට්ටිපා කරන්න පටන් ගත්තා. විවිධ දේවල් කරා. ඒ කියන්නේ විවිධ ඇදහිලි ආදී කරන්න පටන් ගත්තා. අවසානයේ අපිට උනේ එන්නත ගන්නත් 3-4 ගුණයක් වැඩියෙන් ගෙවන්න සිද්ධ වුණා. පොඩිය බලන් ඉන්න වුණා. ඉතින් ඒ වගේ දේවල් වුණා. ඉතින් මම කියන එකයි නිශ්චිත කළමනාකරණයක් නැතුව ආණ්ඩුව ගෙනියේකේ වරද. සජිත් ප්‍රේමදාස මහත්මයා හිටියනම් ඒ සඳහා නිශ්චිත කළමනාකරණ වැඩපිළිවෙලක් අතර රට ගෙනියනවා. මේ අර්බුදේ ඇත්තටම මුහුණ දෙන්නේ නැහැ. මන්ත්‍රීතුමනි දැන් ඔබ තුමන්ලා ප්‍රධාන විපක්ෂය. ඒ කියන්නේ විකල්ප ආණ්ඩුව. දැන් ඊළඟට බලය ගන්නවා නම් ඔබතුමන්ලාගේ දේශපාලන ව්‍යාපාරය තමයි බලයට පත්වන ව්‍යාපාරයේ බවට ප්‍රමුඛව සිටින්නේ අනිත් අයට වඩා විපක්ෂයක් විදිහට. හැබැයි අපි දකින දෙයක් තිබෙනවා. දැන් මේ ආණ්ඩුව යෙදර යා යුතුයි, ජනාධිපති ගෙදර යා යුතුයි, ආණ්ඩුව වෙනස් විය යුතුයි, අන්තර්වාර පාලනයකට යා යුතුයි, මෙවැනි ගොඩක් දේවල් පිළිබඳව දේශපාලන වේදිකාවේ කතා බහට ලක් වෙනවා. පාර්ලිමේන්තුව ඇතුලේ වාද විවාද වෙනවා. හැබැයි මන්ත්‍රීතුමනි සාමාන්‍ය ජනතාව විදියට අපිට තියෙන ප්‍රශ්නේ ඕක ඔහොම කරලා පුළුවන්ද අපි බලාපොරොත්තු වෙන ප්‍රතිඵලය ලබා ගන්න? නෑ ඇත්තටම බෑ. දැන් මම එකක් බොහොම විවෘතව කියන්නම්. පාර්ලිමේන්තුව පහුගිය දින 8ක් රැස්ලා තිබෙනවා. ඒ කියන්නේ මේ ඔය කියන අරගල තියෙන කාල සීමාවේ දවස් 8ක්. මමත් ඒක පාර්ලිමේන්තුවේ පෙන්නලා දුන්නා. එහාට මෙහාට බැනගෙන බෝල පාස් කරමින් ක්‍රියා කිරීම හරහා මේ ප්‍රශ්නට උත්තරයක් හම්බෙන්නේ නැහැ. අපි මේකට උත්තරයක් හොයන්න ඕන. මොකක්ද? අරගල කරන අරගල භූමියේ ඉන්න ජනතාව පමණක් නෙවෙයි. එතන ඉන්න එක්තරා කොටසක් විතරයි. හැබැයි මුළු රටම ඉල්ලන දෙයක් තියෙනවා. එහෙනම් ඒ දේ වෙනුවෙන් අපි පියවර කීපයකට යන්න ඕන. එකක් ඇයි මේ අරගලේ කරන්න මිනිස්සු පාරට බැස්සේ? ඇත්ත කිව්වොත් මිනිස්සුන්ට අරගලේ කරන්න පාරට බහින්න හේතුව තමයි ඒක දැනුණා රට අයාලේ යනවා කියලා. ඒ කියන්නේ ජනතාව ගැන බලන්නේ නැතුව ජනතාවගේ බරපතලම ප්‍රශ්නේ තමයි ජීවන වියදම ප්‍රශ්නේ.
ඊළඟට අපි කවදාකවත් මුණ දුන්න නැති විදිහටම විදුලි අර්බුදයක්ත් ආවා. ඇත්තට විදුලිය කපා හැරීම ඉතිහාසය තුලා තිබෙනවා. හැබැයි මේ අර්බුදය ඊට වඩා වෙනස් විදිහට පිපුරුවා. ඒත් එක්කම ඉන්ධන පෙට්‍රල් ඩීසල් නැති වෙන්න පටන් ගත්තා. ගෙදර උයා ගන්න ගෑස් එක නැති වෙන්න පටන් ගත්තා. ඒතකොට දැන් මේ වගේ මිනිසුන්ට සමීපව අවශ්‍ය සේවාවන් ටික සපයන්න ආණ්ඩුව අසමත් වීමත් එක්ක තමයි මේ පිපිරීම ඇති වෙලා මිනිස්සු පාරට බහින්න පටන් ගත්තේ. දැන් බලන්න අද මිනිස්සු ඕනම දෙයකට විරෝධය පළ කරන්න ගියා. දැන් ඒක ලොකු වෙනසක්. දැන් මේක ඇත්තටම යම් විදියක බැලුවොත් දැන් රටේ මිනිස්සු නිහඬව බලාගෙන ඉන්නේ නැහැ. ඒ නිසා අපිටත් වගකීමක් තිබෙනවා මේ සඳහා උත්තරයක් හොයන්න. මම කියන්න ඕන බොහොම විවෘතවම පාර්ලිමේන්තුවේදී මේක මමත් පෙන්නලා දුන්නා, අපේ සමහර අයත් පෙන්නලා දුන්නා. ඒ සඳහා ගත යුතු පියවර ගණනාවක්. එකක් තමයි මේ ඉල්ලන ව්‍යවස්ථාමය වෙනස අපි හදන්න ඕනේ. ඒක කරන්න එච්චර අමාරු දෙයක් නෙවෙයි. ඒ නිසා තමයි 21 වෙනි සංශෝධනය කියලා අපි අලුතෙන් පාර්ලිමේන්තුවට සංශෝධනයක් ගිය සතියේ බාර දුන්නේ. මේක ඇත්තටම ආණ්ඩුව මේ යෝජනාව අතට අරගෙන මේ යෝජනාව පාර්ලිමේන්තුවේ සම්මත කරලා එක පැත්තකින් විධායක ජනාධිපති ක්‍රමයේ පිළිබඳව තියෙන බරපතල විරෝධය නවත්ත ගන්න ක්‍රියා කරන එක. දෙක අනිත් පැත්තේ මිනිසුන්ගේ පැත්තෙන් මේ ජීවන වියදම පාලනය කරලා යම් ආකාරයක ස්ථාවරයක් ගොඩනගා ගන්න ඕනේ. එතකොට ඒකට දේශපාලන ස්ථාවරත්වයකුත් ඕනේ. ඉතින් ඊළඟට අපිට දැන් හිර වෙලා ඉන්න මුදල් තත්ත්වය බේර ගන්න, විනිමය තත්ත්වය ආරක්ෂා කරගන්න කොහෙන් හරි අපිට ආධාර ඕන. මම මේකත් කියන්න ඕනේ. අපි මීට මාස 3-4කට උඩදී මේ අරගලය කරන්න ඉස්සර වෙලා අපේ පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 3 දෙනෙක්, එක්කෙනෙක් හර්ෂද සිල්වා, ඉරාන් වික්‍රමරත්න සහ කබීර් හෂීම්, මේ මන්ත්‍රීවරු 3 දෙනාම මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්‍රාල් පෞද්ගලිකව මුණ ගැහිලා ගත යුතු පියවර කිහිපයක් යෝජනා කරා. එකක් අපි ණය ප්‍රතිව්‍යුහගත කිරීම කරන. ඒ කියන්නේ අපි හිර වෙලා ඉන්නේ හොඳටම ණය මේවා ප්‍රතිව්‍යුහගත කරන්න සාකච්ඡා කරන්න කියලා. ඒකට අජිත් නිවාඩ් කබ්‍රාල් බොහොම ආඩම්බරෙන් කිව්වේ නෑ අපි එහෙම වෙන්නේ නෑ. ණය ගෙවන්න තියෙන දවසට අපි ණය ටික ගෙවනවා. එහෙමයි ඒවට උත්තර දුන්නේ. ඊළඟට රුපියල ඩොලරේ අතර තියෙන විනිමය වෙනස ඒක පාලනය කර ගන්න ඕන ගත යුතු පියවර කිහිපයක් ගැන යෝජනා කරා. ඒවා සත්ත පහකට ගණන් ගත්තේ නැහැ. ඊළඟට කිව්වා මේකට යම් ආකාරයක ජාතික සැලසුමක් ඉස්සරහා අවුරුදු මාස 6කට අවුරුදු 2කට 3කට ඉස්සරහට හදන්න. මෙන්න මේ විදිහට තමයි මේක මුණ දෙන්නේ. මොකද අපිට එකක් තියෙනවානේ අපේ බලපත්‍ර ප්‍රශ්නේ, අපේ සංචිතවල ගෙවුම් විශේෂ තුලනේ ප්‍රශ්නයක් තියෙන්නේ. ඒතකොට ඒක එන්නේ කොහොමද? ඒක එන්නේ අපිට විදේශ ආදායම් වලින්නේ. එකක් අපේ මැද පෙරදිග සහ අනිකුත් රටවල ප්‍රේෂයන් වැඩ කරලා එවන සල්ලි ටික. දෙක අපේ සංචාරක ව්‍යාපාරේ. තුන්වෙනි එක අපේ අපනයන ආදායම. ඊළඟට අපිට එන්න තියෙන්නේ ණය ආධාර ගන්න එකෙන් අපේ භාණ්ඩාගාර බිල්පත් ආදිය වෙන්දේසි කරලා විකිණීමෙන් ලබා ගන්න ආදායම. ඒතකොට මේවා අර මුල් දෙක ණය සහ ආධාර කියන දෙක එන්නේ අපේ ස්ථාවරත්වය අනුව. එතකොට අර තුනම බරපතල ලෙස කඩාගෙන වැටිලා. ඉතින් මේවා ගැන පෙන්ලා දීලා යහපත් චේතනාවෙන් මේගොල්ලන්ට කිව්වාම එකක්වත් ඇහුවේ නැහැ. කවදාකවත් විපක්ෂයක් මේ විදියට සත්භාවයකින් මේ ප්‍රශ්න විසඳ ගන්න උදව් කළේ නැහැ. පාර්ලිමේන්තුවේදීත් අපි කිව්වා අහන්නේ උද්දච්ච ආණ්ඩුවක්. හරි. දැන් මේ දවස්වල තියෙන ජනප්‍රියම සටන් පාඨය තමයි ගෝටා ගෝ හෝම්. ජනාධිපතිවරයාට ඉවත් වෙන්න කියන එක. දැන් ඒක අපිට දකින්නට ලැබෙනවා පහුකාලීනව වෙන්න මානේ අද තත්ත්වය අරගෙන බැලුවොත් එහෙම ජනාධිපතිවරයා හිටියට කමක් නැහැ. අග්‍රාමාත්‍යවරයයි ආණ්ඩුවයි වෙනස් වෙන්නට අවශ්‍යයි. අනිත් පැත්තෙන් අරගල භූමියේදී තාමත් මේ සියලු දෙනාව ප්‍රතික්ෂේප කරන හඬ ඇහෙනවා. මන්ත්‍රීතුමනි දැන් යන්න කියලා කියනවා තමයි. යන්න කියලා අපි දෙන්නේ කාටද? නෑ ඒක ඇත්තටම මහජනතාවට අයිති වැඩක්. දැන් ඔහුගේ ක්‍රියාකාරීත්වය ගැන බලලා ඔහු කලින් වැඩ කරලා තියෙන හැටි බලලා එහෙම තමයි මිනිස්සු 탁සේරු කරේ. 69 ලක්ෂයක් ඡන්ද දුන්නානේ. දැන් ඒ ඔහුගේ වටේ හිටිය ව්‍යාත්මක කණ්ඩායම. ඒ කියන්නේ උගත්තු ව්‍යාත්මකයේ ඉන්න සමාජිකයන් කණ්ඩායම. ඉතින් මිනිස්සු හිතුවා ලොකු පරිවර්තනයක් කරයි කියලා. හැබැයි මේ පරිවර්තනය වුණේ නැහැ. ඒ නිසා දැන් මිනිසුන්ට එහෙම විශ්වාසයක්වත් නැහැ. ඒ නිසා මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමවේදයට අනුව නම් සහ අපේ ව්‍යවස්ථාවට අනුව නම් අපිට පුළුවන්කම තිබෙන්නේ දැන් මේ දැඩි විරෝධයක් තියෙන කාරණය ඉවත් කිරීම සඳහා 21 වෙනි සංශෝධනයේ හරහා පියවරක් ගැනීම පමණයි. එතකොට පාර්ලිමේන්තුවට පුළුවන් අගමැතිවරයෙක් සහ කැබිනට් මණ්ඩලයක් සහිතව පාර්ලිමේන්තුව හරහා රට පාලනය කරන්න.
මන්ත්‍රීතුමනි ඔබ විශ්වාස කරනවාද මේ සියලු අර්බුදවලට මූලික වෙලා තියෙන්නේ මේ විවස්ථාව? එහෙම නැත්නම් මේ විධායක ජනාධිපති ධූරය, පාර්ලිමේන්තුවට බලය අහිමි වීම, පාර්ලිමේන්තුව නිකන් රූකඩයක් බවට පත් වී තිබීම සහ ජනාධිපතිවරයා යටතේ තියෙන ආයතනයක් බවට පත් වී තිබෙන මෙන්න මේ කියන කාරණා තමයි මේ ප්‍රශ්න වලට මූලිකව රටේ ජනතාවට මේ විවස්ථාව ගැන හෝ මේ පාර්ලිමේන්තුව ගැන හෝ එහෙම නැත්නම් ඒ පාර්ලිමේන්තුව ඇතුලේ සිද්ධ වෙන්නා වූ සමහර කාරණා ගැන හෝ එහෙම වගේ වගක් නැහැ. ඔව් ඒක ඇත්ත. ඔබ කියන එක. දැන් මේ සියලු අර්බුද වලට හේතුව විධායක ජනාධිපති ක්‍රමයේද එහෙම නැත්නම් මේ පාර්ලිමේන්තුවද එහෙම නැත්නම් නිසි කළමනාකරණයක් නොමැතිකමද? ඉතින් දැන් මිනිස්සු වගකීම් බාර දෙනවානේ අවුරුදු 5කට වතාවක් ජනාධිපතිවරයෙකුට අගමැතිවරයෙක් ප්‍රමුඛ ආණ්ඩුවකට. එතකොට දැන් මේ සියල්ලටම පුරුවන් වෙන්න ඕනේ යම් ආකාරයක රට කළමනාකරණය කරලා ඉස්සරහට ගෙනියන්න. ඒකට ජාතික වැඩපිළිවෙලක් තියෙන්න ඕනේ. ඉතින් අපි කනගාටු වෙන්න ඕනේ ඉතිහාසයේ ඉඳලා අඩුපාඩු ගොඩක් සිද්ධ වෙලා තිබෙනවා. ඒ සියලුම දෙනා වර්ධිකාරෝ කියලා මම කියනවා නෙවෙයි. නමුත් ප්‍රශ්න වෙලා තියෙන්නේ ඉතිහාසයේ ඉඳලා අපි වරද්දගත්ත දෙයක් තමයි රටට ජාතික ප්‍රතිපත්ති කියලා දෙයක් තිබුණේ නැහැ. ඒක දේශපාලඥයන්ගේ පැත්තෙන් පමණක් නෙවෙයි නිලධාරීන්ගේ පැත්තට ලොකු අඩුවක් තියෙනවා. ඇයි? දේශපාලඥයෝ වෙනස් වෙනකොට ආණ්ඩුව වෙනස් වෙනකොට නිලධාරි වෙනස් වෙනකොට ප්‍රතිපත්ති වෙනස් වෙන තත්යකට ගිහිලා තමයි අපි මේ ඇදගෙන වැටුනේ. දැන් බලන්න හොඳම උදාහරණය මම කියන්නේ දැන් යහපාලන ආණ්ඩුව කාලේ ලංකාවට ලොකු විනිමය ආධාරයක් ආවා මිලේනියම් චැලෙන්ජ් ගිවිසුම හරහා NCC ගිවිසුම කියලා කිව්වේ. එතකොට ඒ හරහා ඩොලර් මිලියන 450ක් මේ ඩොලර් මිලියන 450 ආවේ කුමටද? ඒක මිලේනියම් චැලෙන්ජ් කියලා මේ ඇමරිකාවේ ඒ පදනම හරහා ලෝකේ තෝරාගත්ත රටවල් වලට වාර්ෂිකව ප්‍රදානය කරන සංවර්ධන ආධාරයක්. දැන් මේක හරහා අපි යම් ආකාරයක අපේ රටේ සංවර්ධනයේ යම් වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන්න උත්සාහ කරනකොට ඒකට එවකට සිටි විපක්ෂයේ හැටියට වත්මන් ආණ්ඩුවේ අය පෙරලා දුන්නේ මහා රකුසෙක් ඇවිල්ලා මේ අපිව ගෙල ගන්න හදනවා කියලා. ඩොලර් බිලියන 450ක් අපිට නැතුණා ඒ හේතුව නිසා. ඒතකොට ඒක සාකච්ඡා කරලා අවුරුදු ගණනාවක ප්‍රතිඵලයක් තමයි ඒ ආවේ. නැතුව එක රැකින් ආපු එකක් නෙවෙයි. ඒතකොට ඕක මට මතකයි 2001 ඉඳලා ලංකාව සාකච්ඡා කරා මිලේනියම් චැලෙන්ජ් කෝපරේෂන් ඒ එග්‍රීමන්ට් එක අනුව අපි අපේ රටට ආධාර ගන්න. නමුත් ඒක අවසාන වශයෙන් ආවේ 2018 ආපු අවස්ථාවේ ජනාධිපතිවරණය ආපුවම ජනාධිපතිවරණ කාල සීමාවේ මේක මහා රකුසෙක් ඇටියට මවලා අවසානයේදී මේ ආණ්ඩුව පිට තමයි මෙතන ආවේ. ඒගොල්ලෝ ප්‍රතික්ෂේප කරා. ඩොලර් මිලියන 450ක්. බලන්න මොන තරම් අදූරදර්ශී වැඩක්ද කියලා. දෙක මම දැක්කා ජපානයෙන් අපිට දුන්න බොහොම දශම ගානක පොලියට මොනෝරේල් පද්ධතිය අර සැහැල්ලු දුම්රිය පද්ධතිය. දැන් මේ දුම්රිය පද්ධතිය ඔක්කොම ගිවිසුම අසංකල තිබියදී මොකක්ද ආණ්ඩුව කරේ? ආණ්ඩුව ආපුවාම පහුගිය ආණ්ඩුවෙන් තමයි ඒක යෝජනා කරලා මුදල් ආධාර අරගෙන බොහෝම අඩු ප්‍රතිශතෙන් කොළඹ නගරයේ ප්‍රවාහන පද්ධතිය වැඩි දියුණු කිරීම සඳහා යෝජනා කරපු සැහැල්ලු දුම්රිය පද්ධතිය. ඒ කියන්නේ ගමනාගමනයට වැඩි වාහන එතකොට අඩු කරන්න පුළුවන්. ඒ හරහා කාර්යාල සහ මිනිසුන්ගේ පහසුකම් වැඩි කරන්න. එතකොට ඒක මේගොල්ලෝ ගියාණ්ඩුවේ කියලා නවත්තලා දැම්මා. මම කියන්නේ මේ එක ආණ්ඩුවක ප්‍රශ්නයක් ගැන නෙවෙයි. මේ ප්‍රතිපත්ති නොමැතිකම නිසා විශාල මුදලක් අපිට නැතුණා. අර NCC ගිවිසුමේ සල්ලි අපි ගත්තේ නැතුණාම කොහෙද ගියේ? නේපාලෙට ගියා. නේපාලේ ඒ ආයෝජනය සිදු වෙනවා. කොච්චර ලොකු මුදලක්ද කියලා බලන්න. එතකොට මේ දෙකෙන් විතරක් ඩොලර් මිලියන 700ක් අපිට අහිමි වුණා. ඉතින් මේ වගේ තීන්දුව ගත්තාම මොකද්ද රටට වෙන්නේ? ඒ නිසා රටට ප්‍රතිපත්තියක් ඕනේ. ඒ කියන්නේ ආණ්ඩුව වෙනස් වීම නෙවෙයි වැදගත්කම තිබෙන්නේ. නිලධාරි අගමැති ජනාධිපති වෙනස් වීම නෙවෙයි වැදගත්කම තිබෙන්නේ. රටේ අධ්‍යාපනය ගැන වෙන්න පුළුවන්, ප්‍රවාහනය ගැන වෙන්න පුළුවන්, එහෙම නැත්නම් මහා මාර්ග ගැන වෙන්න පුළුවන්, ආයෝජන ගැන වෙන්න පුළුවන්, අපේ රටේ ජාතික වශයෙන් වැදගත් වෙන කුෂ්කර්මය ගැන වෙන්න පුළුවන්. කුමන පද්ධතියක් ගත්තත් ප්‍රතිපත්තියක් ඕනේ. ඒ අඩුපාඩුව නම් අපි සියලු දෙනා බාර ගන්න ඕනේ. ප්‍රතිපත්තිවල තිබෙන අඩුපාඩුකම් නිසා අපේ කඩාගෙන වැටීම යම් ආකාරයක සිදුුණයි කියලා පිළිගන්න ඕනේ. ඊළඟ එක තමයි රටේ මිනිස්සු බලාපොරොත්තු වෙන්නේ කුමක්ද ආණ්ඩුවක් පත් කරලා. ආණ්ඩුවක් පත් කරලා මිනිස්සු බලාපොරොත්තු වෙන්නේ ඔවුන්ගේ ජීවන තත්ත්වය යම් ආකාරයක ස්ථාවරත් කරගන්න. ඊළඟට ආරක්ෂාව. ඔවුන්ට රටක් පුරවැසියන් හැටියට ආරක්ෂාවක් ඕනේ, අභිමානයක් ඕනේ. ඉතින් මේ ටික දෙන්න බැරි නම් එතන ආණ්ඩුවක් නැහැ. මෙතන උනේ ඇත්තටම මේ අරගලේ එක දෙයක් තමයි මේ එකක්වත් නැහැ. ජීවත් වෙන්න ඕන පරිසරයක කොට නැගුණෙත් නැහැ. ආරක්ෂාවක් නැහැ. ඉතින් ඔවුන්ට රට පිළිබඳ ලොකු කලකිරීමකුත් ඇති වුණා. මේවත් එක්ක අද පුරවැසියන් අනාරක්ෂිත බව නිසා තමයි පාරට බැහැලා මේ සටන් කරන්නේ. ඉතින් මේකට විසඳුමක් හොයන්න ඕනේ. ඒ විසඳුම තමයි කෙටි කාලීන විසඳුමකට අපි ඉක්මනින් එන්න තියෙනවා.
ඒ ඉක්මනින් එන්න කියලා කියන්නේ මේ වැඩි වෙන ජීවන වියදම අර පරිප්පු කිලෝයක රුපියල් 500න් එහා ගිහිල්ලා. ඒක තාමත් බරපතලයි. ඒක ඒ නිසා ජීවන වියදම යම් ආකාරයක ස්ථාවර කරගන්න ආණ්ඩුව කළ යුතු වහා පියවර කීපයක් තිබෙනවා. ඒක තමයි රටේ මේ ඩොලරය සහ රුපියල අතර මේ පාවීම හරහා දිනපතා රුපියල් 10ක් 15ක් වැඩි වෙන එක නවත්ත ගන්න ක්‍රියා නොකළොත් පරිප්පු කිලෝයක රුපියල් 1000ක් වෙයි. තව මාස 6ක් යනකොට. ඒක වළක්වන්න බෑ. දැන් පෙට්‍රල් ඩීසල් වැඩි වෙච්ච වැඩිවිල්ල දිහා බලපුවාම තව මේක දෙගුණයක් වෙන්න ඉඩ තිබුණා මේකට පාලනය නොකරගත්තොත්. ඉතින් මම දැක්ක මහ බැංකුවේ අධිපතිතුමා කියලා තියෙනවා අපි මේ දැන් ආර්ථිකය කියන වාහනේ පල්ලමකට යන්නේ ප්‍රපාතයකට යන්නේ ඒක දැන් බ්‍රේක් ගහ ගන්නයි උත්සාහ කරන්න කියලා. ඉතින් අද තිබුණා අපේ පක්ෂයේ මන්ත්‍රීවරු දැනුවත් කරන පෞද්ගලිකාංශයේ ව්‍යවසායකයන්ගේ කතිකාවක් ඒකේ ඇවිල්ලා හිටපු විද්වත් මහත්මයෙක් බොහොම පැහැදිලිව මේක විස්තර කළා කිව්වා මොකක්ද අපිට මේක ප්‍රපාතයට යන එක නවත්තන්න තව 6 මාසයක්වත් යනවා මේගොල්ලෝගේ මේ වැරදි කළමනාකරන ක්‍රියාමාර්ගය නිසා කියලා. ඇත්තටම මේක එතන ඉඳලා අපි අහපව හරවලා යලි අපි හිටපු තැනට එන්න අවුරුදු 5ක් 6ක් යනවා. ඒ කියන්නේ දැන් ලංකාවේ එක පුරවැසියෙක්ගේ ඒක පුජ්‍යල ආදායම ඩොලර් 2000ටත් වඩා අඩු මට්ටමකට වැටෙමින් තිබෙනවා. අපි 4000 හිටියේ. ඒක ක්‍රමානුකූලව 1000කින් 1200කින් අඩු වෙලා. ඉතින් බරපතල තත්ත්වයක්. ඉතින් මේකට වහා ආණ්ඩුව උත්තර හොයන්න ඕනේ. හොඳයි අපි අද සමුදා සුළුෙන් කතා බහ කරමින් සිටින්නේ වර්තමාන දේශපාලන තත්ත්වය පිළිබඳව සමගි ජන බලවේගයේ ජාතික සංවිධායක හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා සමගින් සෝදානම් වන්නේ කෙටි විරාමයක් ලබා ගන්නට. අපි සඳුදා දින සුලියත් සමග තමයි මේ ඉන්නේ. අද අපිත් එක්ක කතා බහ කරන්නේ සමගි ජන බලවේගයේ ජාතික සංවිධායක ඒ වගේම හිටපු අමාත්‍ය වත්මන් පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහත්මයා. අපි කතා බහ කරමින් සිටියේ මේ විරාමයට කලින් අපේ රටේ වර්තමානයේ ඇති වෙලා තිබෙන තත්ත්වය මේ දේශපාලනික අර්බුදය දැන් මේ ඇති තිබෙනා වූ ඛේදජනක තත්ත්වය සාමාන්‍ය පුරවැසියන් මුහුණ දී තිබෙනා වූ ඊටාම දුක්ඛදායී තත්ත්වය පිළිබඳව තමයි අපි කතා බහ කරමින් සිටින්නේ. දේශපාලන බලාධිකාරිය තුලින් පොදුවේ ගත්තාම කුමන දේශපාලන පක්ෂයක් හෝ වේවා ආණ්ඩු පක්ෂයේද විපක්ෂයේද කියන කාරණේ නෙමෙයි දේශපාලන බලාධිකාරිය තුලින් ජනතාව බලාපොරොත්තු වෙන දේ ඉෂ්ට සිද්ධ වෙන්නේ නැහැ කියන තැන තමයි සිවිල් ජනතාව ඉන්නේ. ඒ හින්දාම තමයි ඔවුන් අරගලයේ මුද්‍රාව Tamanගේ අතට අරගෙන ගෝල් ෆේස් පිටියේ තමන්ගේ කඳවුරු බැඳගෙන මේ දේශපාලන ක්‍රමය වෙනස් කරන්නට අවශ්‍ය කරන මූලික පියවර තබන්නට සූදානම් වෙමින් සිටින්නේ. මන්ත්‍රීතුමනි දැන් ඊළඟ ප්‍රශ්නේ සිවිල් ජනතාව අතරට යනවා විපක්ෂයක් විදිහට කරන්න ඕන කාර්යභාරය. ඔවුන් අතට අරගෙන තමයි ගෝල් ෆේස් පිටියට එන්නේ. ඔවුන් අතට අරගෙන තමයි ගෝඨාගම හදන්නේ. ඔවුන් අතට අරගෙන තමයි රටේ ජනතාවට ලැබෙන්න ඕනෑ කියන දේවල් පිළිබඳව ලබා ගන්නට අවශ්‍ය කරන අයිතිවාසිකම පිළිබඳව සටන් පාඨය පෙරට අරගෙන එන්නේ. හැබැයි ඉන් පස්සේ තමයි දේශපාලන බලාධිකාරිය බොහෝ වෙලාවට තිබුණාට වඩා සක්‍රිය වෙන්නට පටන් ගන්නෙ. මට ඔබතුමා කියන්න තමන්ගේ පරමාධිපත්‍ය බලයේ ඡන්දයකට සීමා කරන්නේ නැතුව රටේ තීරණාත්මක මොහොතකදී සිවිල් පුරවැසියා මෙවැනි ආකාරයකට තමන්ගේ බලය පෙන්වන එක වාසිද අවාසිද නැත්නම් මේ දෙකම තියනවාද? ලෝකේ දැන් ලොකු වෙනසක් ඇති වෙලා තිබෙනවා. ලංකාවේ මම දැක්කා 2015 ජනාධිපතිවරණයේදී සාමාන්‍ය පිල්වලට බෙදලා සටන් කරන දේශපාලනයේ නැති මධ්‍යස්ථ කොටසක් වැඩිපුර බිහි වෙනවා. අපි ඔකට කියන්නේ ප්ලෝටින් වෝටර්ස්ලා කියලා. ඒ කිව්වේ කලිමුත් ඔක තිබුණා. හැබැයි ඒක බොහොම අඩු ප්‍රතිශතයක්. ඔවුන්ට කළ හැකි බලපෑම ඉතාමත් අල්පයි. නමුත් 2015 පළවෙනි වතාවට සිවිල් බලය පැහැදිලිව ඉස්සරහට ආවා. මතක ඇති 2015 ජනාධිපතිවරණයේදී එහෙම අර ප්‍රධාන පක්ෂ දෙකට මැදින් යම් ආකාරයක සිවිල් බලවේග ඉස්සරහට එන්න පටන් ගත්තා. ඔවුන් පාර්ට බැස්ස කියලා නෙවෙයි මම කියන්නේ. නමුත් ඔවුන් ඡන්ද වේලාවල් වල හැසිරුණු ආකාරය, සිවිල් ව්‍යාපාර හැටියට පෙනී සිටුපු හැටි සහ මේ බලවේගවලදී ඔවුන්ගේ මතය ව්‍යාපාරන්නට අනුගමනය කළපු ක්‍රියාපරිවර්තන. ඒක 19 තවත් උඩට ආවා. ඒ කියන්නේ 2019 වෙනකොට සිවිල් ව්‍යාපාරවල බලය ඊට වඩා වැඩි වුණා. දැන් අද ඔය උද්ඝෝෂණ කරන බොහෝ දෙනෙක් පාපොච්චාරණයකුත් කරනවානේ.
ඔය අතන ඉන්න හැමෝම නෙවෙයි. නමුත් මට පේනවා බහුතරයක් දෙනාගේ රූපවාහිනිය යනවා. බහුතරයක් දෙනා කියන්නේ අපි මේ ජනාධිපතිවරයා ගේන්න හුඟක් මහන්සි වුණු අය. අපි තමයි මේ ජනාධිපතිවරයා ගේන්න එක එක සංවිධාන හරහා උත්සාහ කළේ. දැන් එක අතකට මෙතන මේ පෞසමා කරන වැඩක් වගේ සිද්ධ වෙනවා මේ හරහා. ඉතින් ඒ සිවිල් බලය යම් ආකාරයක ගොඩනැගිලා ඔවුන් විශ්වාස කරා යම් ස්ථානයකට පුරවැසියන් හැටියට අපිට මේ බලය තහවුරු කරගෙන ශක්තිමත් පුද්ගලෝ බිහි කරන්න පුළුවන් කියලා. දැන් ඒක වැරදුනා. දැන් සිවිල් ව්‍යාපාර නැගිටීම නරක නෑ. ඒක හොඳයි. හැබැයි සිවිල් ව්‍යාපාරවල නැගිටීම අවසානයේදී ප්‍රතිඵල වෙන්නේ ඕන විදිහට වැඩ කරන්න රටේ ජනාධිපතිවරයාට අගමැතිවරයාට සහ දේශපාලඥයන්ට පමණක් නෙමෙයි නිලධාරීන්ටත් බැරි වෙයි. දැන් බලන්න කොච්චර දියුණු වෙලාද කියලා කියනවා. දැන් පාරේ යනකොට මාර්ග නීති කැඩුවයි කියලා චෝදනාවක් පොලිස් නිලධාරියෙක් කළොත් මම දැකලා තියෙනවා දැන් සමහර වාහනේ එළගෙන යනකොට වාහනවල අර හවි කරලා තියෙන කැමරා එක යම් අය තර්ක කරනවා. ඒ සිවිල් බලය. ඒ කියන්නේ කියන දේම පිළිගන්නේ නැහැ. ඒ සිවිල් බලය. ඒක හොඳයි. ඒ නිසා රටේ පාලකයෝ හැටියට වැරද්දක් කරනවා නම් පාලකයෝ හැටියට හරි මාර්ගය යන්නේ නැත්නම් එතන සිවිල් බලයේ ශක්තිමත් කිරීම හරහා යම් විදියක පාලනයක් ඇති කරන්න පුළුවන්. හැබැයි මේකෙන් පෙනිච්ච විශේෂත්වය තමයි අනාගතේ මේ සිවිල් බලය කියන එක මහා හයියක් හැටියට තියාගනිවි. මේක ආරම්භ වුණා මම දැක්කා දැන් ওই රැල්ලක් වගේ ඇති වුණු ව්‍යාපාරය දැක්කම මේ ජනාධිපතිවරයා පත් වුණු වහම මතකද තාප්පෝල පින්තූර අඳින්න පටන් ගත්තා. ඒක නිකන් Facebook එකෙන් ගියේ පින්තූර හැම තැනම මිනිස්සු නිකන් උද්‍යෝගමත් පින්තූර ඇඳලා තාප්ප දිගට. ඒකත් එක්තරා විදිහක සිවිල් ව්‍යාපාරයක්. ඒ කියන්නේ කවුරුත් නායකයෝ නැහැ. කවුරුත් එහෙම හිතලා වැඩක් කරන්නේ නැහැ. නමුත් යම්කිසි ක්‍රියාමාර්ගයක් පිළිබඳව අදහසක් Facebook එකකින් නැත්නම් මේ ජංගම දුරකථනයකින් WhatsApp එකකින් ඒ වගේ දුන්නාම ඒක පිළි අරගෙන ඒ සඳහා එක්රොක් වෙන ජනතාවක් නිර්මාණය වෙලා තිබෙනවා. මම කියන්නේ ඒක හොඳයි. මොකද පාලනය කරන්න යම් ආකාරයක බලධාරීන් පාලනය කරන්න දේශපාලඥයන් පාලනය කරන්න එවැනි ව්‍යාපාර එන්න ඕනේ. හැබැයි අපි එකක් මතක තියාගන්න ඕනේ මේ සියල්ලගේම අවසානයේදී රට ස්ථාවර තත්ත්වයක පවත්වාගෙන යාම සඳහා මඟ පෙන්වන කාරණාවක් හැටියට මේක යොදා නොගත්තොත් ඒකත් අවාසිය අපිට. මොකද දැන් IMF එකට ගිය අලි සබ්රි මුදල් ඇමතුමා මම දැක්කා කියනවා මේ මාධ්‍යයට ඒගොල්ලෝ කිව්වයි කියලා දේශපාලන ස්ථාවරත්වයක් ගොඩනගා ගන්න ඕනේ ඉස්සෙල්ලා කියලා. ඒක ඇත්ත. දැන් දේශපාලන ස්ථාවරත්වයක් නැත්තම් ඔවුන් අපිට උදව් කරන්නේ. දැන් මේ වෙලාව නම් අපිට ජාත්‍යන්තර උදව් නැතුව ඔලු උස්සන්න බෑ. අපිට තව ඩොලර් මිලියන 5ක් නැතුව බිලියන 5ක් නැතුව අපිට උඩ උස්සන්න බෑ. ඒ කියන්නේ අපි ණය ගෙවන්න නෙමෙයි. ණය තියෙනවා ඩොලර් බිලියන 50ක් විතර. මේ රටේ තියෙන මේ ගුණශේෂ තුලනේ යම් ආකාරයක සමබර කරගෙන යන්න නම් ඩොලර් මිලියන 5ක්වත් අපිට ආයෝජනය වෙන්න ඕනේ. ඒක කරන්න කොහොමද අපිට පුළුවන්? පළවෙනි වැදගත්ම කාරණේ තමයි දේශපාලන ස්ථාවරත්වයක් ගොඩනගාගෙන රට යලි නැගිටින බව ලෝකෙට පෙන්වන එක. ඒ සඳහා දේශපාලන ස්ථාවරත්වයේ ඉතාමත් වැදගත් කාරණයක්. මන්ත්‍රීතුමනි දැන් මේ අපේ රටක් විදියට ඒකට මේ ප්‍රශ්නෙට මුහුණ දෙන්නට ඕන. අපි එහෙම සලකා බලලා දේශපාලන බලාධිකාරිය විසින් ගන්න තීන්දුවක් අපි මේ ප්‍රශ්නෙට මුහුණ දෙන්න ඕනේ අපි ඔක්කොම එකට ඉඳගෙන. එකට කතා බහ කරලා එකට සාකච්ඡා කරලා එක මේසක වාඩි වෙලා කියලා. හැබැයි ඔබලට ආරාධනා කරනකොට එන්න අපිත් එක්ක සාකච්ඡා කරන්න කියලා සර්වපාක්ෂික සමුළුවට සමගි ජන බලවේගයේ සහභාගී වෙන්නේ නැහැ. ඇයි? නෑ අපි මේක පෙන්වලා දුන්නේ තවදුරටත් ජනතාව ප්‍රතික්ෂේප කරපු ජනාධිපතිවරයෙක් ආණ්ඩුවක් එක්ක කටයුතු කරන්න අපිට පුළුවන්කමක් නැහැ කියලා. නමුත් අපි ඒක කිසි දෙයකට කිව්වේ නැහැ රට සඳහා ජාතික වැඩපිළිවෙලක් නැතුව යා යුතුයි කියලා. දැන් බලන්න ජනාධිපතිතුමා පාර්ලිමේන්තුව ඇමතුවානේ පාර්ලිමේන්තුව සතිವಾರයේ කල් දාලා. ඒ කල් දාපු වෙලාවේ ඇත්තටම මම පුජ්‍යලිකව හිතපු දෙයක් තමයි ජනාධිපතිතුමා ඇවිල්ලා කියයි කොවිඩ් එකෙන් වැටිච්ච රට ගොඩ ගන්න. ඒ වගේම ආර්ථික වශයෙන් කඩාගෙන වැටිච්ච රට යලි යම් කිසි ඉලක්කයකට හසුරුවා ගන්න. මෙන්න මේ පියවර ටිකට අපි අවතීර්ණ වෙනවා. මේ පියවර වලට අපිට යෑම සඳහා ඔබේ සහයෝගයත් අවශ්‍යයි කියන කතාවක් කියයි. මෙන්න මේ විදිහට තමයි අපි කරන්න කියලා. ඒතකොට රට හුඟක් අනුතුරුදායක තත්ත්වයකට යමින් තිබුණේ. හැබැයි ඒක නොකිය සුපුරුදු දේශපාලන කතාවක්ම කරා. අර කියන්නේ අර සෞභාග්‍ය දැක්මේම තවත් පරිච්ඡේදයක් කියවුවා විතරයි. ඉතින් ඒකට වැඩ පිළිවෙලක් නැහැ. දැන් බලන්න සර්වපාක්ෂික සමුළුවට ඇයි අපි නොගියේ? ඒකට න්‍යාය පත්‍රයක් නැහැ. දැන් සර්වපාක්ෂික සමුළුව රැස්ුණානේ. ඊට පස්සේ අඩු ගන්න රැස්ුණාද? නැහැනේ. න්‍යාය පත්‍රයක් නැහැ. අපි කිව්වා මේක නෙවෙයි අවශ්‍ය කරන වැඩ පිළිවෙල. කරන වැඩ පිළිවෙල යෝජනා කරන්න අපේ අදහසුත් දෙන්නම් කියලා අපි බොහොම විවෘතව ඒ අදහස් ටික පාර්ලිමේන්තුවේදී දුන්නා. මුණ ගැහිලත් දුන්නා. මහා භාණ්ඩාගාරයකට ගිහිලත් මේ අදහස් ටික කිව්වා. හැබැයි එකක්වත් පිළිගත්තේ නැහැ. ඉතින් පිළිගන්නේ නැති මෙවැනි ආණ්ඩුවක් එක්ක ගනුදෙනු කරන්න පුළුවන්.
දැන් නම් අපේ ස්ථාවරය ඉතා පැහැදිලි. අපි මොනම හේතුවක් නිසාවත් මේ ආණ්ඩුවත් එක්ක ගනුදෙනු කරන්න ජනාධිපතිවරයා එක්ක ගනුදෙනු කරන්න අපි ලෑස්ති නැහැ. එහෙම කියලා මේ ප්‍රශ්න විසඳ ගන්න පුළුවන් කමක් නැහැ නේ. නෑ මේ ප්‍රශ්න විසඳන්න අපිට පුළුවන්. අපි කොහොමද විසඳන්නේ? විසඳන්නේ ඇත්තටම ආණ්ඩුවක් හැටියට ජනවරමකින් අපි ලබා ගන්නා බලයක් හරහා තමයි. නැත්නම් අපිට ජනවරමක් නැහැනේ. අපිට තියෙන පාර්ලිමේන්තුවේ ආසන 54යි. ඒතර 54 කීප දෙනෙක් එහාට මෙහාට වෙලා තිබෙනවා. ඒතකොට ඒ ජනවරමක් නැතුව අපි රට පාලනය කරන්න යෑම ඒක එතන ගැටලුවක් තිබෙනවා. ඒ නිසා අපි කියන්නේ නිශ්චිත කාල සීමාවකට අපි මේ දෝෂාභියෝගයක් කියම දැන් ඉදිරිපත් කරනවානේ මේ සතියේ. ඒ දෝෂාභියෝගය හරහා අපි මේ ආණ්ඩුව ගෙදර යවන්න ජනතාව දෙන ඒ පණිවිඩයේ ව්‍යවස්ථානුකූලව ලබා දෙන වැඩ පිළිවෙලකට අපි අවතීර්ණ වෙලා තිබෙනවා. එතකොට එතනින් පස්සේ අපි කියන්නේ බහුතරයේ තියෙන කෙනෙක් ආණ්ඩුව කරන්න අපි ආණ්ඩුවට කකුලෙන් අල්ලලා බිම දානව නෙවෙයි. හැබැයි පළමුව රාජපක්ෂ පාලනය ඉවත් විය යුතුයි. දෙක ඊට පස්සේ බහුතරයක් තියෙන කණ්ඩායමක් ආණ්ඩුව බාර ගන්න. අපි ඒ සඳහා මඟ පෙන්වන සහ උදව් කරන වැඩ පිළිවෙල යනවා. හැබැයි නිශ්චිත කාල සීමාවකට කාලසටහනකට. දෙක 21 වෙනි සංශෝධනය නම් සම්මත කරන්න ඕනේ. ඒ හරහා විධායක ජනාධිපති ක්‍රමය අයින් කරන්නත් 19 තිබුණු සාධනීය තත්ත්වයේ යලි ගේන්නත් පියවර ගන්න ඕනේ. ඒක මූලික වශයෙන් වැදගත්. ඒතකොට මේ ටික කරලා නිශ්චිත කාලසටහනකට අනුව අපිට ඡන්දයකට යන්න පුළුවන්. හැබැයි කවුරු හරි කියනවා නම් මේ වෙලාවේ ඡන්දයකට යන්න බෑ. ඒක නිසා අපි එකතු වෙලා ජාතික ආණ්ඩුවක් හදන්න ඕන, අන්තර්කාලීන ආණ්ඩුව හදන්න ඕන, සර්වපාක්ෂික ආණ්ඩුව හදන්න ඕන. ඔය විවිධ කතා කියනවනේ. ඔකක් ඔවා අසුන්දර කතා. දැන් ජාතික ආණ්ඩුවක් පහුගිය කාලෙත් තිබුණානේ. දැන් 2015 සියලු දෙනාම එකතු වෙලා ජාතික ආණ්ඩුවක් කියලා කතා අවසානයේ වෙන්නේ තමන් මෙහෙම එකතු වෙලා ඇමතිකම් අරගෙන වරප්‍රසාද බෙදා ගන්න එක විතරයිනේ. අපි කියන්නේ එහෙම කරන්න ඕන නැහැ. ලොකු කැපවීමක් අනාගතේ කරන්න වෙයි. ඊළඟ පාර්ලිමේන්තු කණ්ඩායමට සහ ආණ්ඩුවට මං හිතනවා ලොකු කැපවීමක් ඒ පැත්තෙන් අපිට කරන්න වෙනවා රට හදන්න. මන්ත්‍රීතුමනි දැන් ඊළඟ ප්‍රශ්නේ ජනාධිපතිවරයා ඉවත් කරගත යුතුයි කියන කාරණය සම්බන්ධයෙන් වැඩි සාකච්ඡාවක් තියෙනවා. මේකට දෝෂාභියෝගයක් ගෙනීමේ වැඩපිළිවෙලක් පිළිබඳවත් එහෙන් මෙහෙන් කණින් කොණින් අපිට අහන්නට ලැබෙනවා. මේ දෝෂාභියෝගයට අත්සන් කරන්නේ කවුද? දෝෂාභියෝගය ඉදිරිපත් කරන පාර්ශවයට එකෙන් ජයග්‍රහණය කරන්නට පුළුවන්ද? කී දෙනෙක් ජනාධිපතිවරයා වෙනුවෙන් ආණ්ඩුව වෙනුවෙන් පෙනී සිටිනවද? කී දෙනෙක් මධ්‍යස්ථව ස්වාධීනව පෙනී සිටිනවද? සැබවින්ම ඒත් එක්කම විපක්ෂයට කී දෙනෙක් ඉන්නවද කියන කාරණේ. රටේ ජනතාව බොහොම ඇස් අරගෙන බලාගෙන ඉන්නවා. මේකේ ප්‍රතිඵලය මත තමයි ඉස්සරහට ජනතාව තීන්දුව කරන්නේ මේ ආණ්ඩුව කොතනද තියෙන්නේ, විපක්ෂයේ කොතනද ඉන්නේ කියන කාරණේ සම්බන්ධයෙන්. මට මතක් වෙනවා මන්ත්‍රීතුමනි ඔබතුමන් මම හිතන්නේ පාර්ලිමේන්තුවට පැමිණෙන 1989 ආපු ගාම මෝඩ දෙන්න සිද්ධ වෙන්නේ හොඳ ප්‍රශ්නයකට නෙවෙයි. ප්‍රේමදාස ජනාධිපතිවරයාට දෝෂාභියෝගයක් එල්ල වෙනවා. ඒ දෝෂාභියෝගය විධායක ජනාධිපති බලතල යටතේ අහෝසි කරගන්නට, මර්ධනය කරගන්නට, මැඩපවත්වා ගන්නට ජනාධිපතිතුමන්ට හැකියාව ලැබෙනවා. දැන් ඔබතුමන් දෝෂාභියෝගයක් ගේන්න කතා කරපු සාකච්ඡාව පොඩ්ඩක් පස්සට ගිහලා විශ්වාස භංගය පිළිබඳව සාකච්ඡා කරනවානේ. මොකද්ද මේ තත්ත්වය? නෑ ඇත්තටම අපි මෙතන දෝෂාභියෝගය සහ විශ්වාස භංගය කියන කාරණා දෙකම ගෙනල්ලා තිබෙන්නේ. එකක් ආණ්ඩුවට විරුද්ධව තමයි විශ්වාස භංග යෝජනාව ගෙනල්ලා තිබෙන්නේ. ඒතකොට මහින්ද රාජපක්ෂ අගමැතිතුමා ඇතුළු ආණ්ඩුව වහා ඉවත් විය යුතුයි කියන පණිවිඩය. ඒ කියන්නේ රටේ බිමේ තියෙන පණිවිඩයක් නේක. දැන් ඔය ගෝල්පේස් අරගලයේ අයගේ ප්‍රධාන ඉල්ලීම් හතරෙන් එකක් තමයි රාජපක්ෂ ආණ්ඩුව ඉවත් විය යුතුයි කියලා. ඒකට අපිට වස්තාමය වශයෙන් ගත යුතු පියවරක් තමයි ඔය විශ්වාස භංග යෝජනාව කරා ගේන්නේ. දැන් මේ විශ්වාස භංග යෝජනාවට මේ වෙනකොට සමගි ජන සන්ධානයේ ඊළඟ විපක්ෂයේ අනිකුත් මන්ත්‍රීවරුන්ගේ කැමැත්ත ලැබිලා තිබෙනවා. ඒත් එක්කම අපි ආණ්ඩුවෙන් ස්වාධීන උණයි කියලා ප්‍රකාශ කරන 40 ගණනක් ඉන්නවා. ඒ අයත් එක්කත් අදහස් වමාරු කරගෙන තිබෙනවා අපේ පක්ෂයේ නායකයන්. ඒ අනුව දැන් ඒ අවශ්‍ය ප්‍රමාණය අපිට ඉන්නවා. දැන් එකක් මතක තියාගන්න ඕනේ. රටේ මිනිස්සු බලාගෙන ඉන්නවා මේ විශ්වාස භංග යෝජනාවට කැමැත්ත දෙනවද නොදී මග හරිනවාද කියලා. මොකද ඒක රටේ මිනිස්සු බලන් ඉන්න දෙයක්. ඉතින් මේ මොහොතේ විශ්වාස භංග යෝජනාවෙන් මග හැරලා කවුරු හරි පැනලා යන්න උත්සාහ කළොත් ඒක ඊටමත් නරක තත්යකට පත් වෙයි. මිනිස්සු ඒකට ප්‍රතිචාර දක්වයි. ඉතින් ඒක නිසා විශ්වාස භංග යෝජනාව මේ සතියේ අපි පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කරන්න දැන් සියල්ල සූදානම්. දෙක දෝෂාභියෝගය. ওই දෝෂාභියෝගය ඇත්තටම අපේ ව්‍යවස්ථාවට අනුව නම් ටිකක් දීර්ඝ වැඩ පිළිවෙලක්. ඒ කියන්නේ දෝෂාභියෝගයක් ගෙනාවු පමණින් ජනාධිපතිවරයෙක් ඉවත් වෙන්නේ නැහැ. එතකොට අපි ඒකට අවශ්‍ය අසම් ප්‍රමාණය යොදා ගන්න ඕනේ. ඉතින් මේක සම්මත කරන්න 150කට වඩා മന്ത്രി ධූර සංඛ්‍යාවක් තිබෙන්නට ඕනේ. එතකොට කතානායකතුමා හරහා මේක වාද විවාද කරලා 151කින් මේක සම්මත කරාට පස්සේ තවත් පියවරක් තියෙනවා ශ්‍රේෂ්ඨාධිකරණය කියන්නේ. ඉතින් මේක ටිකක් කල්ගත වෙන පියවරක්. නමුත්
අපි මේක ඉදිරිපත් කරන්නේ ජනතාව බලාපොරොත්තු වෙනවා ව්‍යවස්ථානුකූලවත් මේ ජනාධිපතිවරයා ඉවත් කිරීම සඳහා පියවරකට යා යුතුයි කියලා. ඉතින් අර ඔබ සඳහන් කරා ප්‍රේමදාස ජනාධිපතිතුමාට විරුද්ධව දෝෂාභියෝග ආපු අවස්ථාව. ඇත්තටම මේ වෙලාවේ මමත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක්. හැබැයි වෙනසක් තියෙනවා. එදා ප්‍රේමදාස ජනාධිපතිතුමාට විරුද්ධව දෝෂාභියෝගයක් ගෙනාවේ පක්ෂයේ අභ්‍යන්තර කණ්ඩායමක්. එතකොට මේ අභ්‍යන්තර කණ්ඩායම ගෙනාවේ ප්‍රේමදාස ජනාධිපතිතුමාගේ ක්‍රියාකලාපය හැසිරීම සහ ඔහු අර මොකක්ද කියන්නේ වන් මෑන් ෂෝ එකක් කරනවා කියලා චෝදනා කරමින්. හැබැයි බිම ප්‍රේමදාස මහත්තයා අතාරලා තිබුණේ නැහැ. වෙනස ඒකයි. අද බිම අතාරලා එහෙම පිටින්ම වත්මන් ජනාධිපතිවරයා. දැන් එදා ප්‍රේමදාස මහත්තයාට ගමේ බලය, නගරේ බලය ඔක්කොම මහජන බලය තදවල් ලෙස තිබුණා. අද ඒක නැහැ. වෙනස තියෙන්නේ එතනයි. ඉතින් කොහොම හරි ප්‍රේමදාස මහත්තයාට පුළුවන්කම ලැබුණා එදා ඒ දෝෂාභියෝගයට කෙලිම මුහුණ දෙන්න. ඔහු ඒ වෙලාවේ මුණ දුන්න පමණක් නෙවෙයි නියමිත අස්සම් ප්‍රමාණය නැතිව එවකට හිටපු කතානායකතුමා මේක බාරගෙන තිබුණා. එම්.එච්. මොහමඩ් කතානායකතුමා. ඒ නිසායි ඒක විසුණේ එහෙම නැතුව වෙන කාරණකින් නෙවෙයි. නියමිත අස්සම් ප්‍රමාණය නැතිව ඒක බාර දීලා තිබුණා. එයා ඒක බාරගත්තයි කියලා මුද්‍රා තබලා තිබුණා. නමුත් අවසානයේදී නිශ්චිත අස්සම් ප්‍රමාණය නැති නිසා එතුමාට මේක ප්‍රතික්ෂේප කරන්න සිදු වුණා. මන්ත්‍රීතුමනි දැන් විශ්වාස භංගය පිළිබඳව ආණ්ඩුවේ තියෙන පැත්ත දැන් ඔබතුමන්ලා හරියටම ස්ථාවරව නැත්තම් හොඳ විශ්වාසයකින් යුතුවද මේක ඉදිරිපත් කරන්නේ? මොකද මේක රිවර්ස් එකක් තිබෙනවා. ඉතින් ඔබතුමන්ලා ඉදිරිපත් කරා වගේ නෙවෙයි. මේක ආණ්ඩුව ජයගත්තොත් මුළු මහත් රටටත් ජාතියටත් ලෝකයටත් යන පණිවිඩයක් තිබෙනවා මේ ආණ්ඩුව. අපි අපේ බලය ආරක්ෂා වෙන බඳ දැන් විධායක ජනාධිපතිවරයා හැටියට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහත්මයාට අගමැති මහින්ද රාජපක්ෂ මහත්මයාට විධායක බලයක් තිබෙනවනේ. උන් දෙදෙනාටම රාජ්‍ය බලය, හමුදා බලය ඒ සියල්ල තිබුණත් මේ නැගගෙන එන විරෝධය පාලනය කරන්න පුළුවන්ද? ඒක ඇයි බැරි? මතක තියාගන්න ඕන දෙයක් තමයි මහජන බලය හමුවේ ඔය සියලු බලයන් බිඳ වැටෙනවා. ඒසක් දෝෂාභියෝගය නැත්තම් විශ්වාස භංගය උන් කොහොම හරි සල්ලි වියදම් කරලා හරි එහෙම නැත්නම් වෙනත් උපාය මාර්ගික ක්‍රම වලින් හරි මේක කඩාකප්පල් කරන්න පරාජය කරන්න පුළුවන් කියලා යම් කිසි දෙයක් කළොත් රටට මුණ දෙන්න උන්ට බැරි වෙයි. ඒක ඊටමත් පැහැදිලි කරනවා. ඒ වගේම මේකට සහයෝගය නොදී යම් ආකාරයක කෙනෙක් මේක ප්‍රතික්ෂේප කරොත් ඒ අයටත් ඒකේ නරක ප්‍රතිඵල වලට භුක්ති විඳින්න වෙයි කියලා අපි විශ්වාස කරමු. මොකද මහජනයා ඒ තරම් කේන්තියෙන් ඉන්නේ. මන්ත්‍රීතුමනි දැන් ඔබ ඇතුළු මේ සමගි ජන බල වේගය මේ පිළිබඳව කතා බහ කරනවා. අපි හිටියනම් මෙහෙම වෙන්නේ නැහැ කියලා කියනවා. අපිට මේක කරන්න පුළුවන් කියලා කියනවා. හැබැයි පැහැදිලි වැඩපිළිවෙලක් තාම අපිට තේරෙන භාෂාවෙන් සමාජගත කරන්නට සමගි ජන බල වේගයට පුළුවන්කමක් ඇති වෙලා නැහැ. ඇයි ඒ? එකක් මම කියන්නම් දැනගන්නම මොකද හේතුව දැන් අපේ අභ්‍යන්තරයේ අපි කොහොමද අපේ ආර්ථික වැඩපිළිවෙල කොහොමද අපේ කෘෂිකර්ම වැඩපිළිවෙල කොහොමද අපේ ප්‍රවාහන අපි විවිධ ක්ෂේත්‍ර අලලා අධ්‍යාපනයේ විවිධ ක්ෂේත්‍ර අලලා විද්වත් කණ්ඩායම් ගණනාවක් දේශපාලන අදහස් ඒ වගේම අනිකුත් අදහස් ඇතුව ජාතික ප්‍රතිපත්තීන් ගණනාවක් සමූහයක් හදනවා. අපේ තියෙනවා විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සන්දානයක්. ඒකේ දැන් විශ්වවිද්‍යාල ආචාර්යවරු 1000කට වඩා වැඩි පිරිසක් එකතු වෙලා ඉන්නවා. ඒ අය පවණක් නෙවෙයි අපේ තියෙනවා වියත්මගේ වගේම විද්වත් සභාව කියලා එකක්. ඒ විද්වත් සභාවෙත් විවිධ ශාස්ත්‍රවල උගත් අය ඒ කියන්නේ විශේෂ දැනුමක් තිබෙන අය පිරිස් ඉන්නවා. ඒ අය හරහා අපි දැනටමත් ඕවා හදාගෙන යන්නේ. ඒත් මම කියන්නේ මේ අර්බුදේ විසඳ ගන්න ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳව අපේ තියෙන අදහස. එකක් අපි පෙරලා දුන්නු පරිදිම මේ අය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට නොයෑම හරහා මේ අර්බුදය නිර්මාණය කරගත්තේ. මොකද අතමාරු ඉල්ලා ගැනීමෙන් මේ ප්‍රශ්නේ විසඳ ගන්න පුළුවන් කියලා උන් හිතනවා. අපි හිටියනම් ඇත්තටම එතන යන්නේ නැහැ. අතමාරු ඉල්ලා ගැනීම යන්නේ නැහැ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වගේ තැනකින් සහ ලෝක බැංකුව වගේ තැනකින් සහ ආසියානු සංවර්ධන බැංකුව වගේ පොදුවේ ලෝකයේ තිබෙන එවැනි ජාත්‍යන්තර සංවිධාන හරහා එක තමයි අපි කටයුතු කරන්නේ. එහෙනම් ඒක අපේ වැඩ පිළිවෙලක්. අපි මේක ආණ්ඩුවට කිව්වා මේක කරන්න. අපිම මේකට මැදිහත් වෙන්න ඕනේ නැහැ. ඔගොල්ලෝ මේක කරන්න කියලා. හැබැයි ඒක කලේ නැහැ. ඒක නිසා ජාත්‍යන්තර වශයෙන් ඒ අයගේ සහයෝගය ඇතුව වැඩ කරන වැඩ පිළිවෙලක් අපේ තිබෙන්නේ. දෙක ඇත්තටම ණය පිළිබඳව ප්‍රශ්නයක් තිබෙනවා. දැන් අපි අරගෙන තියෙන ණය ආයෝජනය කිරීමේ වැරද්දක් මෙතන තිබෙන්නේ. දැන් ණය ගැනීම වරදක් නෙවෙයි. ලෝකේ ඕන රටක් ණය ගන්නවා. ලොකු රටක දැන් බලන්න ඇමරිකාව වගේ රටකුත් විශාල වශයෙන් ණය අරන් තිබෙනවා. හැබැයි ඒ ණය අරගෙන ආයෝජනය කරන ආකාරය තමයි ඒකේ ප්‍රතිඵලය තියෙන්නේ. දැන් ජපානයේ මම දන්න හැටියට
අපි වගේ විශාල අපිට වඩා විශාල ණය ප්‍රමාණයක් අරගෙන තිබුණා. හැබැයි වුන් ආයෝජනය කරනවා ඒවයේ රිටර්න් එකක් තියෙනවා. දැන් මේක කොහොමද අපි දැන් මුණ දෙන්නේ? මොකද අපිට ගෙවීමේ හැකියාව නැහැ. ඒතර හැකියාව නැත්තම් අපි ජාත්‍යන්තර වශයෙන් අපි ඒ ආයතන එක්ක පුද්ගලයන් එක්ක බැඳුම් කරගත්ත අයත් එක්ක කතා කරලා මේක විසඳා ගන්න එපා. ඉතින් අපි හිටියනම් මේ සම්බන්ධයෙන් ප්‍රතිව්‍යුහගත කිරීමක් කරනවා. තුන්වෙනි ආදායම වැඩි කර ගැනීම. විශ්වාසය වැඩි කර ගැනීම ලෝකේ. එතකොට ආදායම කියන්නේ සංචාරක ව්‍යාපාරය වෙන්න පුළුවන්, අපේ විදේශ ප්‍රේෂණයන් වෙන්න පුළුවන්, අපනයන ආදායම වෙන්න පුළුවන්. දැන් බලන්න අපි ඇත්තටම හිතනවද කියලා දැන් පුංචි උදාහරණයක් මම කියන්නම්. අපි මේ අර්බුදය දැක තාමත් ජාතික වැඩපිළිවෙලක් තියෙනවද අපේ ආදායම වැඩි කරගන්න? පළවෙනි දේ තමයි සංචාරක ව්‍යාපාරයෙන් බිලියන ඩොලර් බිලියන 4ක් 6ක් අතර ප්‍රමාණයක් අපිට ලැබුණා. දැන් ගිය මාසේ මට ආරංචි සංචාරකයන්ගේ පැමිණීම 20000කට අඩු වෙලා. ඒතකොට අපේ ඩොලර් බිලියන 5ක් විතර එහෙම පිටිම කඩන්න නැහැ. එහෙනම් සංචාරක ව්‍යාපාරය යලින් නැගිටවන්න නම් රට ගැන විශ්වාසයක් ඇති වෙන්න එපා. අපේ රටේ තෙල් ටික නැහැ, කණ්ඩ නැහැ කියලා නිවේදන දානකොට ඒ රටවල කලබල කියලා කිව්වහම කවුද අපේ රටට ඇවිල්ලා සල්ලි වේදම් කරන්නේ? ඉතින් පළමුව අපි නම් ඒ ස්ථාවරත්වයේ ගොඩනගන්න ලෑස්ති. අනිත් එක කියන්න ඕනේ අපි මොනවද ලෝකෙට විකුණන්න හදන්නේ? දැන් ලෝකයේ වෙළඳ ආර්ථිකයක් තියෙන්නේ. ඒතකොට ලෝකෙත් එක්ක අපි ගනුදෙනු කරන්න ඕනේ. ඒතකොට ගනුදෙනු කරන්න අපේ නිෂ්පාදන අපිට ඕන එක ඒගොල්ලන්ට විකුණන්න බෑ. ඉතින් එහෙම තත්ත්වයක රට නෑ. ඉතින් ඒ නිසා මේ වගේ තමයි අපි දැන් සැලසුම් හදාගෙන යන්නේ. හොඳයි අපි සූදානම් වෙන්නේ දෙවෙනි කෙටි විරාමය ලබා ගන්නට අපි කතා බහ කරමින් සිටින්නේ වර්තමාන දේශපාලන තත්ත්වය පිළිබඳව සාමාන්‍ය දේශපාලනය පිළිබඳව උනන්දු වෙන්නා වූ සිවිල් වැසියාගේ දේශපාලනික කියවීම සහ වර්තමානයේ දේශපාලන පක්ෂ නියෝජනය කරමින් පාර්ලිමේන්තුවේ සිටිනා වූ මහජන නියෝජිතයන්ගේ දේශපාලන කියවීම පිළිබඳවයි. කෙටි විරාමකින් පස්සේ හමු වෙමු.